අයිබෝන් මේ සිතිජය සංවාද මණ්ඩපය. අපි ඔබ මම මේ සංවේදනය කරන්නේ යම් භාෂාවක් හරහා. අපි දන්නවා අපේ රටේ භාෂා කීපයක් තියෙනවා. ඒ වගේම තමයි ලෝකයේ ගත්තාම ලෝකයේ භාෂා දහස් ගාණක් තියෙනවා. හැබැයි මේ හැම භාෂාවක්ම එකිනෙකට වෙනස්. මේ භාෂාවන්ට වෙනස් වූ අනන්‍යතාවයන් තියෙනවා. අද අපි සාකච්ඡාවට ලක් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඒ වගේම ජාත්‍යන්තරයේ තියෙන භාෂාවන්ට තියෙන තැන කුමක්ද යන්න පිළිබඳව. මොකක්ද මේ භාෂාව කියන්නේ? භාෂාවන්ට තියෙන නීතිමය තත්වයන් මොනවද? අප රට තුළ මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණේ. මේ සඳහා සාකච්ඡා කරන්න අපි මැදිරියට කැඳවා ගත්තා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී කලන්සූරිය මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඔබතුමාගේ මං මුලින්ම දැනගන්න කැමතියි අපි භාෂාවන් කියපුවාම මේ භාෂාවන්ට විවිධ නිර්වචන අපි පාවිච්චි කරනවා. ඔබතුමා විශ්වාස කරන්නේ කොහොමද හොඳම නිර්වචනය මොකක්ද කියන එකද? ඔව්. භාෂාව කියන්නේ ජනතාවගේ ආත්මය කියලා කියවෙනවා. මොකද පුජ්‍යලයාගේ ගති ලක්ෂණ, පුජ්‍යල භාවය, පුජ්‍යල අනන්‍යතාවය තීරණය කරන්නේ මේ භාෂාවයි. විශේෂයෙන්ම අන්‍යෝන්‍ය සංනිවේදන මාර්ගයේ භාවිත කරන්නේ භාෂාව. නිසා අපි එක පුජ්‍ය ජනතාවගේ ආත්මීය වශයෙන් භාෂාව සලකනවා. හොඳයි. ඕනෑම දෙයකට ඕනෑම දෙයක් ඉදිරියට පවත්වාගෙන යනකොට නීතිමය තත්වයන් නැති වෙනවා. අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුව ඒකේ 4 වෙනි පරිච්ඡේදයේ 18 වන ව්‍යවස්ථාවට අනුව අපි බෙදලා තියෙනවා මේ රටේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව, ඒ වගේම දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් වෙනවා කියලා නිර්වචනයක් දීලා තියෙනවා. ඇත්තටම ශ්‍රී ලංකාව තුල මේ භාෂාවට තියෙන නීතිමය තත්ත්වය මොකක්ද? කොහොමද මේක නිර්වචනය? මේ ශ්‍රී ලංකාව තුල අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියෙන් මේ පැවරලා තියෙන කාර්යභාරය තමයි මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් කෙරෙන්නේ. ඊට පෙර අත් වශයෙන්ම මේ තත්වෙට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වීමත් අනතුරුව 13 වෙනි සංශෝධනයට පසුව දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වීමත් සිද්ධ වුණා ලංකාව. නමුත් ඉතිහාසය ගත්තම අපි බොහොම ඈතට දිවි යනකොට යටත් විදිත යුගයේදී කෝල්බෘක් කොමිෂන් සභාව ඩොනෝමෝ ව්‍යවස්ථාව කාලයේදී ඉංග්‍රීසි භාෂාව තමයි මේ ලංකාවේ පරිපාලන භාෂාව. අධ්‍යාපන කටයුතු කරන්නේ, අධිකරණ කටයුතු කරන්නේ. මේ වෙනකොට විශාල වශයෙන් අපේ සිංහල ජනතාව ඒ ඉංග්‍රීසි භාෂාව නිසා දැඩි පීඩනයකට ලක් වෙලා හිටියා. ඒ අනතුරුව 1943 විතර ඒ කියන්නේ රට තුල වැඩියෙන්ම කටයුතු කරේ ඉංග්‍රීසි භාෂාව හරහා. අපි මේ යටත් විදිත රාජ්‍යයක් වශයෙන් ඉංග්‍රීසි භාෂාව තමයි පරිපාලන භාෂාව. අධ්‍යාපනයේ අධිකරණයේ සියල්ලටම. නමුත් 1943 ජයජාතන් මැතිතුමා මේ සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාව වෙන යොදා ගැනීම ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කතා කරා. එන් අනතුරුව 1946 දී තුමා සිංහල භාෂාව සහ ද්‍රවිඩ භාෂාවත් වෙනවා. මේ කාලය තුලදී මේ තත්ත්වයට සාකච්ඡා වීම පෙර 1956 දී තමයි මේ තත්ත්වේ බණ්ඩාරනායක මැතිතුමා විසින් රාජ්‍ය භාෂාවට පත් කරේ. එතුමා සිංහල මහ සභාව නියෝජනය කරමින් ඇවිල්ලා ඒ අදහසත් එක්ක තමයි 1956 දී මේ තත්ත්වේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් වුණේ. මොකද ඒ වෙනකොට තිබ්බ සියලුම පරිපාලන කටයුතු ලිපි ලේඛන සියල්ලම ඉංග්‍රීසි භාෂාවෙන් සිද්ධ වුණා. එතනින් පස්සේ මේ සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. මේ පළමු අඩිතාලම වශයෙන් 1956 දී රාජ්‍ය භාෂා කොමිසමක් ඇති වෙනවා. පළමුවෙන්ම ආතර් විජේවර්ධන මැතිතුමා, නන්දදේවි විජේසේකර මැතිතුමා, ලෙනරෝල් මැතිතුමා ඇතුළු අය තමයි මේ සමාජිකුන්. ඒකේ පළවෙනි අඩිතාලම වශයෙන් තමයි ඇතුනේ. ඉන්පස්සේ 1956 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇති කරා. මේකේ කාර්යය වුණේ අර ඉංග්‍රීසියෙන් කරන කාර්යභාරය සිංහලයට පරිවර්තනය කිරීම. සිංහල ඔය ලිපි ලේඛන ආදී පරිවර්තන කිරීම මූලික වශයෙන් සිද්ධ වුණේ. අද තවදුරටත් පවතින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. ඉන් අරතුරුව 1991 18 වෙනි පනත යටතේ අංක 18 පනත යටතේ තමයි මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ඇති කරන්නේ. මේකදී කොමිසමේ සමාජික 6 දෙනෙක් ඉන්නවා.
මේ කොමිසමේ සියලු සමාජිකයන් පත් කරන ජනාධිපතිවරයා එකෙන් එක් සමාජිකයෙක් විධායක සභාපති වෙනවා. මේ වෙනකොට සභාපතිවරු 13 දෙනෙක් මම 13 වෙනි සභාපති වශයෙන් තමයි කටයුතු කරන්නේ. මේ කොමිසම විශේෂයෙන්ම දැනට භාෂාව සම්බන්ධයෙන් රජයේ ගෙනියන රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජ්‍ය භාෂා පුහුණු කිරීමේ ආයතනය, රාජ්‍ය භාෂා ආයතනයේ ආදි වශයෙන් රාජ්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ ආයතන තියෙනවා. මේවල කාර්යය තමයි අර සියලුම ලිපි ලේඛන රජයේ කටයුතු අදාළ දේවල් සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවෙන් රාජ්‍ය භාෂාවෙන් කටයුතු කිරීමට කටයුතු කරේ. නමුත් මේක හරියට ක්‍රියාත්මක වෙනවද? මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවුනොත් කුමක්ද කරන්න කියන එක කාර්යය තමයි පැවරුනේ රාජ්‍ය භාෂා කොමිසම් සභාවට. ඒ පිළිබඳ අධීක්ෂණය කරන්න, ඒක විමර්ශනය කරන්න. කියන්නේ කොටිම කිව්වොත් නීතිමය තත්ත්වයක් ඔබතුමාලට ලැබිලා තියෙනවා. නීතිමය තත්ත්වයක්, නීතිමය ආවරණයක් අපිට ලැබුණේ මේ කටයුතු හරියට නොකරනවා නම් ඒ පිළිබඳ නඩු කටයුතු පව ගෙනියන්න අපිට නීතිමය බලයක් ලැබිලා තියෙනවා. ඒ රාජ්‍ය භාෂා කොමිසම් සභාව අනිත්‍යයට වැඩි වෙන් වෙන්නේ ඒ තත්ත්වය යටතේ. හොඳයි. දැන් අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවත් අපි අයින් කළා නෑ. මේක සන්ධාන භාෂාවක් කියලා තමයි නම් කළා. දැන් මෙන්න මේ තත්ත්වය. මොකක්ද ඒ කියන්නේ? 1978 පනතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව. එතකොට ද්‍රවිඩ භාෂාව ජාතික භාෂාව. ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව. නමුත් 13 වෙනි සංශෝධනය අනුව එදා කියපු 4 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියට එකතු වුණා ද්‍රවිඩ භාෂාවද රාජ්‍ය භාෂාවක. සිංහල භාෂාව ද්‍රවිඩ භාෂාවද රාජ්‍ය භාෂාවක. ඉංග්‍රීසි සන්ධාන භාෂාව වශයෙන්. ඒ අනුව තමයි දැන් අපි ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය සිංහල දෙමළ ඉංග්‍රීසි කියන ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය කොයිතරම් දුරට රටේ භාවිතයට ගන්නවද, ඒ තුර වැඩි දියුණු වෙනවද කියන එක අපේ කොමිෂන් සභාව මගින් අවධානය යොමු කරලා තියෙනවා. දැන් අපි මෙහෙම හිතුවොත් දැන් ඔබතුමා කිව්වා අපිට ඉංග්‍රීසින්ගේ පාලන සමයේ තමයි අපිට විශාලම ගැටලු පැනනගුණේ කියලා. අපි ඊට එහාට ගියොත් ඉංග්‍රීසීන්ගේ රාජ්‍ය පාලනයට කලින් පෘතුගීසි ලන්දේසි පාලන සමයේ මොකද්ද භාෂාව පාවිච්චි කරන්නේ? ඒ කට්ටිය ඔවුන්ගේ පරිපාලන භාෂාව වෙලා තිබ්බේ ඔවුන්ගේ භාෂාව යටතේ තමයි ඒ කට්ටිය කරන්නේ. ඒ කට්ටිය අත වශයෙන්ම ඒ සීමාවන්ට සීමා වෙලානේ ওই කටයුත්ත කරේ මුදුබඩ ඒ වගේ. නමුත් ඉංග්‍රීසි පාලනයේ යටතේ ඔබතුමාට කියන්න ඕන ඉතිහාසයේ ඉංග්‍රීසියෙන් අපි පාලනය කරේ ඉන්දියාවේ ඉඳලා පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගම. මේ පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ ආරම්භ වුණේ මේ වෙළඳ කටයුතු. වෙළඳ කටයුතු කිරීම සමග අපේ තියෙන දේවල් මේ ඔය කරාඹු නැටි සාධිකා ඒ වගේ දේවල් එකතු කරගෙන යෑම තමයි කට්ටියගේ අරමුණ වෙලා තිබ්බේ. එතකොට ඒ කාර්යය නිල ඉන්නකොට අපේ රට අභ්‍යන්තරේ මේ හිටපු පාලකයන්ගේ යම් යම් ගැටුම් ඇති වෙලා තමයි මේකට ප්‍රවිෂ්ඨ වුණේ මේ කට්ටිය පාලන බලය අල්ලගන්න. එතනින් පස්සේ තමයි මේ ඔවුන්ගේ භාෂාව අපිට පරිපාලන භාෂාව වශයෙන් දීර්ඝ කාලයක් අපිට නිදහස ලැබෙන තෙක් අපිට ඒ කටයුතු කරන්න සිද්ධ වෙනවා. හොඳයි. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කියලා තියෙනවනේ භාෂාවන් පිළිබඳව කොයි විදිහටද කටයුතු කරන්න කියලා, සිංහල රාජ්‍ය භාෂාව කියලා. එතකොට කවුද මේ භාෂාව රකින්න බැඳිලා ඉන්නේ? ඔව්. රකින්න බැඳිලා ඉන්නේ අපිට ව්‍යවස්ථාවෙන් අපිට පවර්ලා තියෙන මේ කාර්ය නිමාකාරයෙන් ක්‍රියාත්මක ප්‍රතිපාදන තියෙනවා කියලා. රජයේ වගකීම තමයි මේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම. ඒ අනුව දැන් රාජ්‍ය නිලධාරීන් අනිවාර්යයෙන්ම අපි දැනුවත් කරන්න ඕනේ ඒකට නියමයක් කරනවා මේ තමන්ගේ භාෂාව සිංහල නම් ඊළඟට දෙවෙනි භාෂාවක් වශයෙන් ඒ භාෂාවේ ප්‍රවීණතාවය ලබන්න ඕනේ කියන. ඒ වගේම තමයි තියෙන මහ ජනතාව සම්බන්ධ වන ලිපි ලේඛන වාර්තා වරු සියලුම දේවල් ඔය ත්‍රයි භාෂා ප්‍රතිපත්ති යටතේ කෙරෙන්න ඕනේ කියන. ඒක අධීක්ෂණය කිරීම තමයි අපේ කාර්යය. ඒක නොවනව නම් ඒකට කිරීම සඳහා අපි නිර්දේශ ලබා දෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක නොවුනොත් ඒ නිශ්චිත කාල පරිච්ඡේදය තුළ අපි ඒ නීතිමය පියවර ගන්නවා. අපි නිකන් උදාහරණයක් විදිහට හිතමුකෝ. ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය තුළ අපි දන්නවා භාෂාවල් තුනක් යම් අපි හිතුවොත් එහෙම දැන්වීම පූර්වක් කියලා මේකේ සඳහන් වෙන්න ඕන. මේකෙත් යම් ක්‍රමවේදයක් තියෙනවද? දැන් අපි යාපනයට ගියොත් වැඩිම ජනගහනයක් 95ක් විතර ජනගහනයක් ඉන්නේ දෙමළ ජනතාව. එතකොට දෙමළ භාෂාවද මේකේ ප්‍රමුඛත්වය? දැන් අපි පරිපාලන භාෂාවන් නියම කරලා තියෙනවා.
උතුරු සහ නැගෙනහිර පරිපාලන භාෂාව ද්‍රවිඩ. ඒ ඇරෙන්ට අනිත් රටේ හැම තැනකම පරිපාලන භාෂාව සිංහල විදියට තමයි අපි යන්නේ. දැන් උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව ඔවුන්ගේ ලේඛන කටයුතු වාර්තා ආදී තියවා ගැනීම සඳහා ඔවුන්ට නිදහස තියෙනවා. අධිකරණ කටයුතුත් කෙරෙනවා. සමහර තැන්වල 1973 පනත මගින් කියනවා එහෙම කරවත් ඒ කටයුත්තේදී සිංහල කෙනෙකුට අවශ්‍ය වුණොත් ඒ සිංහල භාෂාවෙන් ලබා දෙන්න ඕන කියලා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා ආපු විදියට දැන් මේ පූර්වක අපි යොදනකොට භාෂා තුන අනුපිළිවෙල මොකක්ද කියන්නේ. ඔගේ තාමත් ප්‍රශ්නගත තත්ත්වයට දැන් ඔබතුමාට මෑතක දකින්න ලැබෙන එක තමයි මේ පලාලි ගුවන් තොටුපළේ බෝඩ් එක සම්බන්ධයෙන් විශාල ආందోලනයක් ඇති වුණා. ඒක ඉස්සෙල්ලාම දෙමළ භාෂාවෙන් දෙන්නේ සිංහල. නමුත් මේ අනුපිළිවෙල ගැන තවම අපිට පැහැදිලිව මේ භාෂාව තමයි ඉස්සෙල්ලා යොදන්න ඕන කියලා නැහැ. ඒක ඒ ප්‍රදේශයේ පවතින තත්ත්වයට ඔය ප්‍රශ්න පැනනගෙන මෙන්න මේ ආකාරයට අපි දැන් උතුරු නැගෙනහිර පරිපාලන භාෂාව ද්‍රවිඩ භාෂාව. ඒතර උතුරු නැගෙනහිර ගත්තම අම්පාර දිස්ත්‍රික්කේ උගෝණවාගේ සිංහල ප්‍රදේශ 95ට වැඩි ජනගහනය. ඒ සිංහල. දැන් මේකට තමයි ජනාධිපතිතුමා විසින් පත් කරන භාෂා කොට්ටාස වශයෙන් නම් කරලා තියෙනවා. ඒ බලය දීලා තින්නේ ප්‍රාදේශීය සභාවට තමයි තීන්දුව කරන්න. ඒිට ජනගහන අනුපාතයේ අනුව ඒක සැලකිල්ලට ගෙන තමයි ඒ කාරණේ තීන්දුව කරන්නේ. ඒකේ අනිත් පැත්ත ගත්තොත් දැන් මධ්‍යම පළාත වැටෙන්නේ අර විදිහේ සිංහල. එතන ඉන්නවා මේ හැටන් වගේ ප්‍රදේශවල වැඩි දෙමළ ජනතාව. අන්න එතෙන්වත් ක්‍රියාත්මක වෙන්නේ ඒ අසාරයෙන් තමයි. දැන් ඒ කොට්ටාස 43ක් අපි යෝජනා කරලා තියෙන තවත් 29ක් ජනාධිපතිතුමා නියමයේ පරිදි ඇති කරන්නේ. ඒ ඉන්න ජනගහන අනුපාතය අනුව තමයි එතනින් තීරණය කරන්න ඕනේ කාර්යය. නමුත් අපිට නිශ්චිතව නීති අනුකූල වෙන් කරලා නැහැ. මේක තමයි අනුපිළිවෙල කියන එක තාමත්. ඒක භාවිතයේ යෙදෙන ආකාරයට තමයි යොදාගන්නේ. මං සහජීවනයේ කියන කතාවට පස්සේ එන්නම්. ඔබතුමාගෙන් ඊට කලින් දැනගන්න ඕනේ දැන් මෙහෙම භාෂාව සඳහන් කිරීමේදී පුවරුවක වගේ. හැබැයි අපි ප්‍රශ්න ඇති කරගත්ත තැන් තියෙනවා අපිට ඉතිහාසෙ මතකයි. මෑත ඉතිහාසෙ. ඔබතුමා ඔය කියපු කාරණේම දෙමළ භාෂාවෙන් පලාලි ගුවන් තොටුපළේ මුල්ම වාක්‍ය තියෙනවා නම් ඒක ගැටලුවක් කරගන්නවා. මේක මොකද්ද මේකේ தත්ත්වය? මේක හරි දෙයක්ද? දැන් අත් වශයෙන්ම මේක දැන් අපි ඔය 1956ට එහා ඉඳලම ඔය පිළිබඳ ප්‍රශ්න බොහොම නැතුවන්නේ සමහරව. නමුත් අපි බහුතරයක් සිංහල සහ දෙමළ ජනතාව බොහොම අත් වශයෙන්ම කියනවා නම් මම අහලා තියෙන විදිහට යාපනයේ බේකරි කර්මාන්තය කරේ සිංහල ජනතාව. බොහොම සහයෝගයෙන් කටයුතු කරා. ඊට පස්සේ මේ භාෂාව ඉස්සරහට දාලා භාෂා අයිතිවාසිකම් කළා. ඒකට සම්බන්ධ වුණ බලය පිළිබඳ ප්‍රශ්න. ඒකෙත් තමයි මේක මේ තත්ත්වයට මෙවන අනිත් රටවලත් ඔයගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් අපි මේ ක්වෙබෙක් රාජ්‍යයේ කැනඩා ප්‍රංශ භාෂාව සඳහා ඒකට ඉල්ලා හිටිනවා මේක. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් අප රටේ ඇති වුණ ප්‍රශ්නේ බොහොම සංකීර්ණයි. මේ වෙනකොට ඇති වෙලා දෙන්න. නමුත් ඊට කලින් අපි අතර ඔය කියන ඔබතුමා කියන සහජීවනයේ ඒ තරම් බාධාක් කියලා තිබෙන්නේ නැහැ මගේ දැනීම හැටියට. හොඳයි. දැන් මං ඉස්සෙල්ලා ඔබතුමා අහුවා කවුද මේක රකින්න බැඳිලා ඉන්න පිරිස කියලා. ඔබතුමාගෙන් උත්තරයක් ලැබුණා අපි රජයක් විදිහට මේක බැඳිලා ඉන්නවා. ඊට පස්සේ වෙන සේවා තියෙනවා කියලා. අපි හිතමුකෝ අපේ රටේ තියෙනවා පරිපාලනය කරනකොට රාජ්‍ය සේවය තියෙනවා වෙනම. ඊට පස්සේ පළාත් රාජ්‍ය සේවයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රාදේශීය පළාත් පාලන වෙනමම රාජ්‍ය සේවයක් තියෙනවා. මේවටත් යම් කාර්යභාරයක් තියෙනවද මෙහි? ඔව්. දැන් රජයේ යටතේ පැවතෙන සෑම පළාත් පාලන සභා එතකොට ඔය සෑම එකක්ම රජයේ යටතේ රජයට සම්බන්ධයි. මේ රජයේ යටතේ පවතින සෑම ආයතනයක්ම බැඳී සිටිනවා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා. එතකොට ඒක අධීක්ෂණය කිරීමේ බලය විමර්ශනය කිරීමේ බලය තියෙන්නේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට. ඒක හරියට කෙරෙනවද නැද්ද? ඒ පිළිබඳ අපිට ලැබෙන පැමිණිලි අපි විමර්ශනය කරලා ඒ පිළිබඳ ඒ කට්ටිය නිර්දේශ ලබා දෙනවා. වැරදි තියෙනවා නිවැරදි කරලා දෙනවා. භාෂාවල යම් කිසි ගැටලු තියෙනවා නම් ඒවා නිවැරදි කරලා දෙන්න අපේ කාර්යභාරය වෙලා තියෙන්නේ. හොඳයි. මෙන්න මෙහෙම මේ වගන්තියේ තියෙනවා මේ කොමිෂන් සභා පනතේ තියෙන එක වගන්තියක්. ස්වකීය නිල කාර්යයන් කිරීමේදී ඒ කාර්යයන්ට සම්බන්ධව කටයුතු කිරීම හෝ sannivedanayak ලැබීම නැතහොත් කිරීම හෝ යම් ලේඛනයකින් වාර්තාවකින් ප්‍රකාශනයකින් හෝ වෙනත් ලියවිල්ලකින් පිටපතක් නැතහොත් උද්ෘතයක් නිකුත් කිරීම හෝ
යම් නිශ්චිත අදාළ භාෂාවකින් කිරීමට නියමිත රජයේ නිලධාරියෙකු විසින් ඒ sannivedanaya ලැබීම නැතහොත් කිරීම හෝ ඒ පිටපත හෝ උද්ෘතය නිකුත් කිරීම අදාළ භාෂාවෙන් කිරීම හිතාමතාම පැහැර හරිනු ලබන හෝ නොසලකා හරිනු ලබන අවස්ථාවක ඔහු වර්ධකරු වන්නේය. ඒක එන්නේ කාර්යයේදී තමයි මේ සම්බන්ධයෙන් අපි ගින් අධීක්ෂණය කරන වෙලාවේදී හොයලා බලනවා ඒ නිලධාරියට ඇති පෝරම හෝ මොන යම්කිසි නැත්නම් ඒක ත්‍රි භාෂාවෙන් නැත්නම් අඩුම වශයෙන් ද්වි භාෂාවෙන් නැත්නම් අපි ඒක මග පෙන්නනවා මේක මේ නිවැරදි කරන්න. නිවැරදි කරන්න කියලා එක අහන්නේ නැත්නම් ඒ නිවැරදි කිරීමේ මගත් අපි පෙන්වලා දීලා යම්කිසි කාල පරිදි දවස් 90ක් තුල කරේ නැත්නම් අපිට මහේස්ත්‍රාත් අධිකරණේ නඩු පවරන්න පුළුවන්. එයාට ඒකදී උන්ට දඬුවම් කරනවා ඒ කාර්යය කරන්නේ නැතිවීමට. ඒක තමයි අපිට පැවැත්ලා තියෙන කාර්යභාරය. ඔය සියලුම ආයතන පළාත් සභා, පළාත් පාලන, රජයේ හැම ආයතනයක්ම ඒ කාර්යය කරන්න බැඳී හිටිනවා. ඒ කියන්නේ යම් සිවිල් පුරවැසියෙකුට පුළුවන් යම් අවස්ථාවක තමන්ට ඒ වගේ අසාධාරණයක් සිදු වුණොත් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම හැම පුරවැසියෙකුටම පුළුවන් තමන්ගේ මේ භාෂාව තමන්ගේ භාෂා අයිතිය උල්ලංඝනය වුණොත් ඒ පිළිබඳ අපේ ආයතනයට පැමිණිලි කරන්න. ඔව්. ඒ රාජභාෂා කොමිෂන් සභාවට පමණයිද පැමිණිලි කරන්න පුළුවන්? ඒක පැමිණිලි අපි හිතමු දැන් මේක අපි කොළඹ නම් රාජභාෂා කොමිෂන් සභා කාර්යාලය තියෙනවා. නමුත් අනුරාධපුරයේ වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන් පුද්ගලයෙකුට අවශ්‍යතාවයක් හැම ලංකාවේ පුරාම ඕනම තැනක සිද්ධ වුණොත් ඒ කාර්ය ඉෂ්ට කිරීමට අපි බැඳලා ඉන්නවා. තැපැල් මාර්ගිකව පුළුවන්. දැනුම් දෙන්න පුළුවන්. අපේ තියෙන මේ දුරකථනයක් 1956 කියලා තමයි දුරකථනේ නම් කළා. 1956. මොකද උංග පදනම් කරන 1956 තමයි මේ වෙනස සිද්ධ වුණේ. ඔව්. ඒ නිසා ඒ 1956 කියන දුරකථනයේ යමතලා අපිට ඕන කෙනෙකුට ඒ පැමිණිල්ල කරන්න පුළුවන්. හොඳයි. යම් විදිහකින් එහෙම නීතිමය කටයුත්තකට යන්න කලින් කරන්න ක්‍රියාවලියක් තියෙනවා. ඔව්. දැන් ඒක තමයි මතක. දැන් අපි හුඟා දුරට බලනවා මේ නීතිමය තත්ත්වයට යන්නේ නැතුව අපි දෙගොල්ලෝ රාජ්‍යයේ අය නිසා මේ කාර්යය අපි ඒ කට්ටියට මඟ පෙන්වනවා. මේක මේ විදිහට කරන්න. ඒක යම්කිසි ඒකට දන්නේ නැත්නම් භාෂාව පිළිබඳ දැනීමක් නැත්නම් ඒ භාෂාව පරිවර්තනය කිරීම ආදී අපි කරලා දෙනවා. ඒ කාර්ය සියල්ලමත් කරලා දීලා කෙරෙන්නේ නැත්නම් තමයි අවසාන වශයෙන් අපි මේ පියවර සඳහා යන්නේ. ඒ කියන්නේ ඒ පියවරටත් නැත්නම් තමයි අපිට නීතිමය මාර්ගයකට යන්නේ. මොකද ජනතාව සමහරු කැමති නෑ මේ වගේ දේවල් කියලා. ඊට පස්සේ නීතිමය ප්‍රතිපාදනය ලබා ගන්න ගියාම ඔවුන්ට වෙන අපහසුතාවය උන් විඳින්න කැමති නැහැ. ඒකින්ද ඔවුන් චෝදනා නොකර ඉන්නවා. දැන් ඔබතුමාට උදාහරණයක් වශයෙන් කියනවා නම් අපිට මේ ලැබෙන පැමිණිලි ඔය කියන ඔබතුමාට ලබා දීලා තියෙන අපේ පනත අනුව මේ පැමිණිල්ල ස්වභාවය අපි පරීක්ෂා කරනවා. මේ සත්භාවයේ පැමිණිලි, සමහර අසත්භාවයේ පැමිණිලි තියෙනවා. මේ පැමිණිලි ඒ තරම් සැලකිය යුතු නැති පැමිණිලි තියෙනවා. ඒ නිසා අපි බලනවා පළමුවෙන් ලැබෙන පැමිණිලි වල තියෙන සත්භාවයේ ස්වરૂපය. සමහර කොට්ටය සූදානම් වෙලා තියෙන එක එක අරමුණු සඳහා පැමිණිලි කරන්නේ. මෑතකදී ඇති වුණු ලොකු ප්‍රශ්නයක් ඔබතුමා දකින්න ඇති මේ චීන භාෂාව සම්බන්ධයෙන්. සමහරවන්ට උමනාවක් තියෙනවා සමහරුන්ගේ අරමුණු වශයෙන් ලංකාවේ චීන භාෂාව රාජ්‍ය භාෂාව වේගන යනවා. රජය ගොඩක් චීනට නැඹුරු නිසා. ඒ විදිහට ප්‍රශ්න මතු කරනවා මේ භාෂාව. මේක විශේෂයෙන්ම උනේ චීන ව්‍යාපෘති තියෙන තැන්වල ඔවුන් චීන භාෂාව සඳහන් කරන්න ගත්තා. ඔව්. දැන් චීන ව්‍යාපෘති තියෙන තැන්වල අත් වශයෙන්ම අපිට පාලනය කරන්න බෑ. චීන අපි කියමු ගොඩනැගිලි ඉදිකිරීමක් කරන තැන චීන සේවකයෝ යොදලා ඉන්නවා නම් ඒ චීන සේවකයන්ගේ භාෂාව ඉංග්‍රීසි දන්නෙත් නැහැ. ඔවුන් ඒ පූර්වක් සකස් කළ දන චීන භාෂාවෙන් චීන භාෂාවෙන් ලිපි ලියන පාන අපිට අදාළ වෙන්නේ නැහැ ඒක. ඔවුන්ගේ ඒක පොජ්ජක ව්‍යාපෘතිය. උදාහරණයක් වශයෙන් කොරියන් රෙස්ටොරන්ට් එක බෝඩ් එක කොරියන් භාෂාවෙන් තිබුවොත් අපිට පාලනය කරන්න බෑ. නමුත් අපේ රාජ්‍ය ආයතනයක මේ තත්ත්වය තියෙනවා නම් අපි හොයලා බලනවා කොහොමද. හොඳම උදාහරණයක් ඔබතුමාට ගන්න මෑතකදී මම විමර්ශනයට ලක් කරා ගල්කිස්සේ දුම්රිය ස්ථානයේ චීන භාෂාවෙන් සහ ප්‍රංශ භාෂාවෙන් ලොකු නාම පුවරක් පළ කරලා තිබ්බා. ලොකු පැමිණිල්ලක් ආවා. ඊට පස්සේ අපි නිලධාරියවල පරීක්ෂා කරලා පින්තූර අරගෙන මොකද මේතන වෙලා තිබ්බේ ගල්කිස්සේ මහ හෝටලේ වැඩිපුර එන්නේ චීන සංචාරකයෝ. මේ චීන සංචාරකයෝ කඳුරට එයා උඩට හැම සඳහා මේ දුම්රිය ස්ථානයේ කුම්රිය කාලසටහන් බලනවා. එතකොට ඒකට ඉංග්‍රීසි දන්නේ නැහැ. සිංහල දන්නේ නැහැ. ඒ නිසා ගල්කිස්සි හෝටලේ සංචාරකයන්ට සහායක් වශයෙන් තමයි නාමපුර පළ කරලා තිබ්බේ. ඊට පස්සේ මගෙන් ප්‍රශ්න කරා මේ රජයේ ස්ථානයක කොහොමද චීන භාෂාව ප්‍රදර්ශනය කරන්න කියන එක.
මම මේ ගැන පරීක්ෂා කරලා බලපුවම අපේ සිංහල ජනතාවට ත්‍රයි භාෂා ප්‍රතිපත්තියෙන් ඒ අදාළ පූර්ව එහෙම පිටින්ම ඒ විදිහම තියෙනවා. දැන් මේක කරලා තිබ්බේ චීන සංචාර. ඊට පස්සේ දැන් මම නියෝගය කරා මේ පූර්ව යටින් භාෂා තුනින්ම සඳහන් කරන්න මේක චීන සංචාරකයන් සඳහා දැනගැනීම පිණිසයි සඳහා කියලා. මොකද දැන් භාෂා ප්‍රතිපත්ති වගේම අපිට සංචාරක කටයුත්තත් වැදගත්. දැන් මේක මම ගලවලා දාන්න කිව්වනම් විශාල හානියක් වෙනවා එතන සංචාරකයන්. මොකද එතන සංචාරක කටයුත්ත ඒ ප්‍රතිපාදනය ඔබතුමාට තියෙනවා. ඒ ප්‍රතිපාදනය තියෙනවා. ඒ ගැන හොයලා බලලා නිරීක්ෂණය මට දෙන්න මට ක්‍රියාත්මක කරන්න මට බලය තියෙනවා. හොඳයි. විරාමයකින් අනතුරු අපි යලිත් සාකච්ඡාව සමග එක් වෙනවා. හොඳයි. ඔබ යලිත් සිතිජය සංවාද වැඩසටහන සමග එක් වී සිටින්නේ. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ භාෂාව කියන මාතෘකාව යටතේ රටක් තුළ භාෂාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේකට තියෙන නීතිමය තත්වයන් මොනවද? මේ සඳහා වූ වග කියන ආයතන කවුද? මොනවද කරන්න ඕන කියන කාරණේ. මේ සාකච්ඡාව සඳහා අද අප සමග එක් වී සිටිනවා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ ඩී කලන්සූරිය මහතා. ඔබතුමාගේ මං මීට කලින් විරාමයට කලින් අහපු අන්තිම ප්‍රශ්නයට තව එක දෙයක් එකතු කරන්න ඕනේ. දැන් තවත් ගැටලුවක් පැන නැගුණා මඩකලපුව ප්‍රදේශයේ පහුගිය කාලේ අරාබි භාෂාවෙන් ප්‍රසිද්ධ නාම පූර්වය කියන්නේ අපි කිව්වොත් එහෙම නගරයට ප්‍රවේශ වන පූර්වය පවා ඒක මං හිතන්නේ මහනගර සභාවට අයිති කාර්යයක්. මේ වගේත් අරාබි භාෂාව පවා ප්‍රදර්ශනය කරලා තිබ්බයි කියලා. නමුත් අපි දන්නවා අර විදිහට චීන ජාතිකයෝ ඉන්න පුළුවන්. නමුත් අරාබි භාෂාව කතා කරන අය රට තුල ඉන්නවද? දැන් මේකේදී ප්‍රශ්නේ තියෙන්නේ අරාබි භාෂාව කතා කරන අය අතවශ්‍යම භාවිතයක් වශයෙන් අඩුයි අපිට දැනගන්න තියෙනවා. දැන් මුස්ලිම් ජනතාව වැඩියෙන් භාවිත කරන්නේ ද්‍රවිඩ භාෂාව. ඒතකොට දැන් ඔය කියන ඔබතුමා කියන පූර්ව සවිකරේ රාජ්‍ය ආයතනිකයන් නම් පළාත් පාලන ආයතනිකයන් නම් මේක සම්පූර්ණ වැරදි. මොකද ඒ ආයතනය බැඳී සිටිනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඔය ඒ විදිහේ ක්‍රියාමාර්ගයක් ගත්තනම් සම්පූර්ණ වැරදි. ඒ පිළිබඳව අපිට පැමිණිලි යොමු වුණා නම් ඒක ඉවත් කරලා ත්‍රයි භාෂා ප්‍රතිපත්තියෙන් තමයි ගෙනියන්න අපි නිර්දේශනකුත් කරන්නේ. දැන් අපි හිතුවොත් එහෙම අපේ රටේ අපි දන්නවා ඔබතුමා මුලින්ම කියපු විදිහට මේ භාෂා සියල්ලංගෙම ඒක දැනගැනීමේ අයිතිවාසිකම රට තුල ඉන්න අයට තියෙනවා. දැන් අලුත්ම තත්ත්වය තමයි අපි දෙමළ භාෂාව ඉගෙන ගන්නවා සිංහලට අමතරව. වැඩි මම මේ කියන්නේ බහුතරයේ ඉන්නේ සිංහල නම් දෙමළ භාෂාවත් ඉගෙන ගන්නවා සිංහල භාෂාවෙන් වැඩ කරන අය. මේක එක සුදුසුකමක් වෙලා තියෙනවා රැකියාවන් වලට. හැබැයි දැනට ආරම්භ වෙලා තියෙන අධ්‍යාපන කටයුත්තක් විදිහට මේ දෙමළ භාෂාව ඉගෙන ගැනීම. ඉංග්‍රීසි භාෂාව කොහොමත් දෙමළ භාෂාවට වඩා ඉගෙන ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ජාත්‍යන්තර භාෂාව නිසා. මේක වගකීමක් ඉගෙන ගන්න එක. ඔව්. දැන් නැත්තම් පැවරුමක්. දැන් තමාගේ මව් භාෂාවෙන් තමා සේවයට බැඳුණා නම් සිංහල කෙනෙක් සිංහල භාෂාවෙන් තමාගේ පත්වීම ලැබලා සේවයට බැඳුණා නම් ඔහු දෙවෙනි භාෂාව වශයෙන් ඒ ප්‍රවීණතාවය ලබා ගන්නවා. ඒක අනිවාර්යයි. ඒක දැන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් තමයි ප්‍රවීණතාවය ලබා දෙන්නේ. ඒක අනිවාර්යෙන් ලබා ගන්න. ඒක නැත්තම් ඔහුගේ වෘත්තියට බලපානවා. සමහරුන්ට ඔහුගේ වැටුප් වර්ධකය ලැබෙන්නේ නැහැ. සමහරුන්ට තමාගේ ස්ථිර තත්ත්වය ලැබෙන්නේ නැහැ. ඒක අනිවාර්ය කාර්යයක් වෙලා තියෙනවා. ඒක අනිවාර්යයක් කරලා තියෙන්නේ ඇයි වැටුප් වර්ධකයේ වගේ කියන කාරණේ මේක ඉගෙන ගන්නම බල කරන තැනකට එන්න ඕනේ නේද? ඒක අත්‍යවශ්‍යම අරමුණ සඳහා තමයි අපි ද්විභාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය භාෂා බවට පත්වීම නිසා අනිවාර්යයෙන්ම ඔහු ඒ කාර්යයට බැඳී සිටිනවා. කොහොමද මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව දැනට අධ්‍යයනය කරලා තියෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට මේක එකතු කරලා තියෙන විදිහ පිළිබඳව තව දියුණු වෙන්න ඕනද? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් පාසල් වල ශිෂ්‍යයන්ට දෙමළ භාෂාව ඉගෙනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ දෙමළ භාෂාවේ ඉගෙනීමේදී යම් අඩුපාඩුකම් තියෙනවා. ඒ ගුරුවරු හිගකම ආදී වශයෙන්. මොකද අපි මේ කාර්යයේදී රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ මම විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ මේ පාසල් ළමුන් සඳහා වැඩිපුර මේ අධ්‍යාපනක අපේ කාර්යය තමයි අධ්‍යාපන කටයුතු කිරීම. එතකොට මේ හැම පාසලකම භාෂා කව ඇති කරලා අපිට ඒ කට්ටියට මේ ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය දියුණු කර ගැනීම සඳහා සහාය දීම අපේ මූලික අරමුණක් වෙලා තියෙනවා. දැන්ටත් අපි පාසල් රාශියක ඒ වගේ වැඩ පිළිවෙල ඇති කළා ශබ්දකෝෂ ලබා දීලා ඒ දැනුම ලබා දෙන්න ඒ ගුරුවරුන්ට යම් අඩුපාඩු තියෙන ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයට දැන්වීම සඳහා දැන්ට
ඒ ගැන කටයුතු කරලා තියෙනවා. ඒක අධීක්ෂණය හා නියාමනය කරෙන්නෙත් ඔබතුමාලගේ අපි එකසැර අපි එක වතාවක් ගිහින් මේ වැඩ පිළිවෙල කළේ ඊළඟට පසුබිම මේ සම්බන්ධයෙන් සිද්ධ. මොකද ඒ වගේම තමයි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමත් අපි ඒ කාර්යයටම කරනවා. රාජ්‍ය නිලධාරීන් භාෂා ප්‍රවීණතාවය පිළිබඳව දැනුවත් කිරීම කටයුතු කරනවා. කොහොමද භාෂා භාවිතය සිද්ධ කරන්නේ. ඒ වගේම දැනුවත් කළා අපි ඒක එතනින් නවත්තන්නේ. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් පසුබිම ප්‍රමුඛත් කරලා බලනවා මේක හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ ආකාරයෙන් තමයි ඒක අපි අධීක්ෂණය කරන්නේ. හොඳයි. දැන් මේ කටයුතු ඉස්සරහට යන්න නම් මේක නිවැරදිව, ඒ කියන්නේ අපි භාෂාව කියන එක මේක මේ භාෂාවෙන් කතා කිරීම පමණක් නොවේ. මේක ලිඛිත අලිඛිත සියලු භාෂාවන්ට මේක එකතුයි. ඒ කියන්නේ අපි ලියන්න පුරුදු වෙන්නත් ඕනේ භාෂාව. දෙමළ භාෂාව නම් දෙමළ භාෂාව. දෙමළ පුද්ගලෝ සිංහල භාෂාව ලියන්න පුරුදු වෙන්න ඕනේ. මේක රට තුළ ප්‍රචාරය කරන්න කාගේද වගකීම තියෙන්නේ? මං හිතනවා අපි වගේ සංවේදන ආයතන වලටත් ඒ වගකීමක් පැවරෙනවා. කවුද? අධ්‍යාපන අමාත්‍යාංශයටද? එහෙම නැත්නම් ජනමාධ්‍ය අමාත්‍යාංශයටද? ඇත්තෙන්ම ඔබලා පෞද්ගලික ආයතන වුණත් ඒක ලොකු රටේ පුර වශයෙන් ලොකු වගකීමක්. ඒ කාර්යයට අපිට පුළුවන් දෙන්න පුළුවන් හැම සහයෝගයක්ම දෙනවා. මේක මාධ්‍ය හරහා කරන්න පුළුවන් වැඩ. ඒ වගේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා. ඒ වගේම තවත් මේ අපේ තියෙන සහෝදර මේ වගේම තියෙන ආයතන භාෂා පුහුණු කිරීමේ ආයතන ඒක මාර්ගයෙන් භාෂා දෙපාර්තමේන්තුව දැන් ඔබතුමා දකින්න ඇති ගොඩක් දුරට අපේ සිංහල භාෂාවෙන් පාරිභාෂික වචන දැන් අපි කතා කරන භාෂාවට අමතරව ලිවීමේදී සහ අපි යම්කිසි ශාස්ත්‍රීය දෙයක් කරන අවස්ථාවේදී පාරිභාෂික වචන යොදන මේ කටයුතු කරන්නේ සම්පූර්ණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වගේ අවශ්‍ය ශබ්දකෝෂ සපයන පුළුවන් දැනට මේ වෙනකොට පුළුල් ලෙස ඒ කට්ටිය කාර්ය කරගෙන යනවා. අපේ කටයුතු තමයි මේක සාර්ථකව ඉෂ්ට වෙනවද කියලා සොයා බලන එක. අපි අනාදිමත් කාලෙක ඉඳන් ගත්තොත් මේ තියෙන තත්වයට අපේ භාෂාවන් දෙමළ භාෂාව හෝ සිංහල භාෂාව හෝ දියුණු වෙලා තිබ්බේ නැහැ. අපි දන්නවා අපේ ශබ්දකෝෂයේ ඊටමත් අඩුවෙන් තමයි වචන තිබ්බේ, භාෂාවන් ලිවීමේ භාවිතය තිබ්බේ. මේවා එන්න යාවත් කාලීන වෙන්න ඕන කියලා විද්වතුන් කියනවා. මේ යාවත් කාලීන වෙනකොට මේක හරි දේද වෙන්නේ වැරදි දේද වෙන්නේ කියන එකේ නියාමනයේ තියෙන කාර්යද ඔබතුමාලට? ඔව් අපිට තමයි මම මුලින් කිව්ව වගේම මේ භාෂාව නිවැරදි ලෙස භාවිතා වෙනවද? දැන් අපි කියමුකෝ සිංහල දෙමළ ඉංග්‍රීසි නාම පුවරු සකස් වෙනවා නම් සිංහල යොදලා ඉංග්‍රීසි යොදලා දෙමළ භාෂාව පිළිබඳ අඩුවක් තියෙනවා නම් වහාම ඒ පිළිබඳ අපි පරීක්ෂා මේ හොයලා බලලා ඒක නිවැරදි කිරීමට උපදෙස් දෙනවා. නිවැරදි කිරීමට ඔවුන්ට හැකියාවක් නැත්තම් ඒ පිළිබඳ අපි මේ පරිවර්තන කාර්යයත් කිරීමට කටයුතු කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් කිව්වොත් දැන් අලුත් දෙයක් එනවා අපිට දැනගන්න තියෙනවා. අපි කියමු ඩිවයිස් එකක් කියලා. මෘදුකාංගයක් මොනවා හරි මේකට කියන වචනේ මොකක්ද කියන එක. ඒක කවුරු හරි විසින් මේකට එකතු කරලා ඊට පස්සේ ඒකේ නිල පැවරුමක් ගන්න ඕනද රාජ්‍ය භාෂා කොමිෂන් එකෙන්? කොහොමද ඒක ක්‍රියාත්මක වෙන්නේ? ඔබතුමා කියන කාරණා හරි. ඒ කාර්යය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් තමයි පාරිභාෂික ශබ්ද මේ කරන්නේ. උදාහරණයක් වශයෙන් තවදුරටත් කිව්වොත් දැන් මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සකස් වෙලා තියෙන්නේ සමාජිකයන් 6 දෙනෙකු. දැන් මේ රාජ්‍ය භාෂා කොමිසමේ මාත් සමග තව මහාචාර්ය සිංහලංශේ මහාචාර්ය වරයා කොළඹ විශ්වවිද්‍යාලේ, ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරිය කොළඹ විශ්වවිද්‍යාලේ, දෙමළ අංශයේ මහාචාර්යවරිය යාපනයේ විශ්වවිද්‍යාලේ, ඊළඟට කැලණි විශ්වවිද්‍යාලේ ඔය ආදී වශයෙන් සියලුම ඔය ඉන්නේ පිළිබඳ ප්‍රවීණතාවය ලැබු උගත් පිරිසක් තමයි මේක අධ්‍යක්ෂ මණ්ඩලයේ වශයෙන් නැත්නම් කොමිෂන් එක වශයෙන් ක්‍රියා කරන්නේ. ඒතකොට අපිට මේ පිළිබඳ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබතුමා කිව්වා වගේ අපි මේ අය සහභාගී කරගන්නවා. දැන් ඉදිරියේ යෙදෙන ඔබතුමා කලින් කිව්වා වගේ අපිට පෙබරවාරි 21 වෙනි දින යෙදෙනවා මව් භාෂා දිනය. ඒ කියන්නේ මදර් ටංග් කියන එක. මේ මව් භාෂා දිනය පිළිබඳ ලංකාවේ ගත්තොත් ඔබතුමා දන්න භාෂා කතා කරන 17ක් විතර ඉන්න විවිධ භාෂා. මේ අප්‍රිකානු භාෂාව කතා, පෘතුගීසි භාෂාව, සින්දි භාෂාව. එතකොට මැලි, ඊළඟට මලයාලම්, ඊළඟ ඔය ආදි වශයෙන් එතකොට අපි ගත්තොත් ආදිවාසී විවිධ භාෂා කතා කරන ඔවුන් තමන්ගේ භාෂාව පාවිච්චි කරන්නේ තමන්ගේ ගේ දොරට ආසල් වාසීන්ට පමණයි. නමුත් මේ රටේ ජීවත් වෙනකොට ප්‍රධාන භාෂාව ඔවුන් හොඳට අර වගේම ප්‍රගුණ කරලා තියෙනවා. ඒතකොට තමන්ගේ භාෂාව භාවිතා කරන ගමම් සංස්කෘතිය කටයුතුයකින් කරන ගමම් අපේ රටේ ප්‍රධාන භාෂාවත් එක්ක කටයුතු කරන එතන තමයි මම දකින සහජීවනයේ මනමින් ඇති වෙන අවස්ථාවක්. මොකද කවදාවත් තමන්ගේ භාෂාව කියලා
ඒක අයින් කරන්නෙත් නැහැ. නමුත් මේ රටේ තියෙන භාෂාව තමන්ගේ භාෂාව කියලා ඒක ඉගෙන ගන්න නැතුව ඉන්නෙත් නැහැ. ඒ දෙකම එක කටයුතු කරන්න උන්ගේ තියෙන සහජීවනය. ඉතින් මම භාෂා දිනේදී මම අදහස් කරනවා මේ පිළිබඳ තවදුරටත් රටට හඳුන්වා දෙන්න. මේ තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක තරමක් මේකයි. ඒ වගේ භාෂා ගණනාවක් ලංකාවේ තියෙනවා. ප්‍රධාන භාෂාව හැරෙන්නට. දැන් ඒ වගේ ඔබතුමා කිව්වා විදිහට ওই භාෂාව පිළිබඳ ඒක වැඩි දියුණු කිරීම සඳහා දිනය දීලා තියෙනවා. පෙබරවාරි 21 මව් භාෂා දිනය. මේක ඇති වෙන්න හේතුව තමයි ඉතිහාසයේ පාකිස්තානයේ නැගෙනහිර පාකිස්තානයේ ඉස්සර තිබ්බේ නැගෙනහිර පාකිස්තානයේ බටහිර පාකිස්තානය. බටහිර පාකිස්තානයේ විසින් නැගෙනහිර පාකිස්තානය යට කරගෙන ඉඳලා ඒක වෙන් වෙලා ගියා 1950 ගණන්. 1952 දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය බංගලි දේශීය කියලා වෙන් කරගෙන සටන් කරා බංගලි භාෂාව රාජ්‍ය භාෂාව කරනවා. එතින්දී වෙඩි තියලා මැරුණා ශිෂ්‍යයන් 4 දෙනෙක්. ඒ දිනේ මුල් කරගෙන 1999 2000 වර්ෂයේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මව් භාෂා දිනය කියලා නම් කරේ. ඒ විදිහට මේ භාෂාව පිළිබඳ එහෙම ප්‍රමුඛත්වය ජාත්‍යන්තර වශයෙන් තා ජාතික වශයෙන් අපි යෙදලා තියෙනවා. ඒ වගේ සිංහල භාෂාවට මාර්තු 2 වෙනිදා වෙන් කරලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවට ඔක්තෝබර් 17 වෙනිදා. ඊළඟට භාෂා සතිය කියලා නියම කරගෙන තියෙනවා. ජූලි 1 වෙනිදා සිට ජූලි 5 වෙනිදා දක්වා භාෂා සතියක්. දැන් මේ කටයුතු මෙහෙම දින යොදලා අපි දින දණ්ඩෙත් ඇතුව ගත වෙලා යන තත්ත්වයක් තියෙනවා. දැන් මගේ අරමුණ තමයි මේ දිනවල පුළුවන් තරම් ජනතාවට අවබෝධයක් දෙන්න ඕන මේ භාෂාව පිළිබඳ වැදගත්කම. ඊළඟට මේ කොමිෂන් සභාවෙන් ඒ කටට ගත යුතු ප්‍රයෝජනය මොකක්ද කියන එක. ඒ වගේම මේ 21 වෙනිදාට මම අදහස් කරනවා ඉන්නේ මේ භාෂාව පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන ලවා මේ රට තුළ පවතින විවිධ භාෂා සහ ජාත්‍යන්තර වශයෙන් මේක තියෙන වැදගත්කම. ඔබතුමා කිව්වා රට තුළ භාෂාවන් 16ක් විතර ක්‍රියාත්මක වෙනවා කියලා. අපි දන්නවා සමහර භාෂාවන් පිටස්තර රටවල් වල ඉඳලා අපිට ආපු දේවල් අපේ රටෙත් එවුන් ජීවත් වෙනවා. එතකොට ඕන් මේ භාෂාවන් කතා කරනවා. දැන් අපි ගත්තොත් ඔබතුමා සඳහන් කරපු විදිහටම ආදිවාසීන්ගේ භාෂාව. මේක නිල තත්වයක් ලැබිලා තියෙනවද රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් හෝ කොමිසමෙන්? ආදිවාසීන්ගේ භාෂාවට නිල තත්වයක් එහෙම නැහැ. එවැනි අපේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තර අමතරව කිසියම් භාෂාවක් හැදෑරීම අපි කිසිසේත් ඒකට බාධාවක් හෝ අපි ඒකට යම්කිසි නීති පැනවීමක් කරන්නේ නැහැ. ඒකේ ඔවුන්ගේ සංස්කෘතික ලක්ෂණයක් දැන් බලන්න ඉතිහාසය ගත්තම එක භාෂාවක් දන්න මිනිහා තැක්ුවේ හරි අඩු තත්ත්වයක්. අපේ ඉස්සරහට එනේ තාම නායක ස්වාමීන් වහන්සේ. තොටුගම ශ්‍රී රාහුල. සත්භාෂා පරමේශ්වර. භාෂා කීපයක් දැනගත්තම තමයි ඔහුගේ අගේ වැඩි වෙන්නේ එක භාෂාවකට වැඩි. ඉතින් ඒ විදිහට අපි ආදිවාසීන්ගේ භාෂාව, නයිජීරියාවේ භාෂාව, විවිධ භාෂා අපි දැන්ටත් ඉන්නවා භාෂා ගණනාවක් දන්න උගත් අය ලංකාව. එහෙම වෙනත් භාෂාව දැන ගැනීම කිසි බාධාවක් නැහැ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට. අපි අනිවාර්යයෙන්ම රාජ්‍ය කටයුතු රාජ්‍ය භාෂාවෙන් කරන කටයුතු ඒ භාෂාවෙන් අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන එක තමයි අපේ අරමුණ වෙන්නේ. හැබැයි ඔන්න උතනදී අපි මේ යම් ගැටලුවක් පැන නොගෙන අපිට පහුගිය කාලෙත් කොයි භාෂාවෙන්ද රජයේ කියන්නේ අපි ජාතික ගීයක් කියලා තියෙනවා නැෂනල් ඇන්තම් එක කියලා අපි කියනවා. මේ නැෂනල් ඇන්තම් එක සමන්විත වෙන්න ඕනේ මොන භාෂාවෙන්ද කියන එකට ප්‍රශ්නයක් ආවා. මොකක්ද අපිට ඒකට උත්තරයක් මට දෙන්න පුළුවන් මෙහෙමයි ඔක විවාදයට ලක් වුණ ප්‍රශ්නයක්. නමුත් අපි අනුගමනය කරන්න ඕනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේක තමයි අපේ කොඩිය, මේක තමයි අපේ භාෂා මේ ජාතික ගීය කියන්නේ. ඒ අර්ථයෙන් ගත්තම අපි ඒ විදිහට කරන්න ඕනේ. ඒ ගීය කියලා අපි ගීයක් කියන එකට වචන දුන්නාට නමුත් ඒකේ කතා කරන භාෂාව මොකද්ද කියන එකත් අර්ථකථනය කරලා තියෙනවද? දැන් ඒක සකස් වෙලා තියෙන්නේ ඒ දැනට භාවිත වෙන අපේ සිංහල භාෂාව. නමුත් ඕක පසුගිය කාලේ ද්‍රවිඩ භාෂාවෙන් භාවිත කරා. ඒ කියන්නේ අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. දැන් අපි ගම්මකෝ අපි වෙන කියුබාවෙන් ඇවිල්ලා කියුබන් ජාතික භාෂාව අපිත් එක්ක ජාතික ගීය ගායනා කරා කියලා අපි ඒක සිංහලෙන් පරිවර්තනය කරලා ඉල්ලන්නේ නැහැ. ඔවුන්ගේ ජාතික ගීය. ඔවුන්ට ඒක පරිවර්තනය කරන්න අවශ්‍ය නම් කරාට අපි විරුද්ධත්වයකට ඇති වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් කිසියම් විදිහකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙරලා තියෙන කාර්ය අපි තමයි කටයුතු කරන්නේ. දැන් හොඳම උදාහරණයක් තියෙනවා ඉන්දියාව වගේ ගත්තොත් භාෂාවන් රාශියක් කතා කරනවා. හැබැයි
එක භාෂාවයි හින්දි භාෂාවෙන් තමයි හින්දි භාෂාවෙන් තමයි කටයුතු කරන්නේ. ඉංග්‍රීසි භාෂාව වැඩිපුර භාවිත කරනවා. ඒකට හැමෝම එකඟයි. එකඟයි. ඔන්න ඔතන තමයි සහජීවනය කියන එක. දැන් උතන ওই ප්‍රශ්නේ ඔතන ඊටම සංකීර්ණ ප්‍රශ්නයක් මේක දේශපාලන ප්‍රශ්නයක් වෙලා. ඒ අරමුණ ඔස්සේ තමයි අපි කිව්වේ අපිට ලැබෙන පැමිණිලි අපි මොන තරම් සත්භාවී වේවද කියන එක අපි බලනවා. මේක කොච්චර සත්භාවය අවංකවම මේ භාෂාවේ ආරවුල निराකරණය කිරීම සඳහා දෙන්නේ නැත්නම් වෙනත් අරමුණක් සඳහාද කියන. මම අතකලු චීන භාෂාව පිළිබඳ දැඩි ලෙස ওই ප්‍රශ්නේ මතුවුණා අපිට. ඔව් මම අර කලිනුත් ඇහුවා sannivedanaya කිරීමේදී යම් අපිට අවශ්‍යතාවයක් තියෙනවා වගකීමක් තියෙනවා නිවැරදි දේ හසුරුවන එක්කනේ. බැරි වෙලාවත් අපි පොතක් ගමු කෘතියක් ගමු මේ කෘතියේ භාෂාව වරද්දලා තියෙනවා නම් සිංහල අක්ෂර වින්‍යාසය දෙමළ භාෂාවෙත් ඒ විදිහටම නම් මේකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කාටද අයිතිවාසිකම් තියෙන්නේ. දැන් ඒ පොත නිකුත් කරලා තියෙන්නේ කවුද මොන ආයතනෙන්ද මොකද්ද කියන එක අපි පළමුවෙන් බලනවා. එතකොට මේ පොත අපි කියමු කිසියම් පුජ්‍යලයක් තමන්ගේ නවකතාව කොහෙම වැරදි ආකාරයෙන් කියනවා නම් ඒකට අපිට බලපෑමක් කරන්න බෑ. ඒක පුජ්‍යලික කර්තව්‍යයක් විදිහට අපි දැන් කියමුකෝ මේ අතකදී ලොකු අපිට විමර්ශනයකට ලක් වුණ අධිකරණේ යම්කිසි අර ජර්නල් එන්ට්‍රීස් වන්නේතිවද ඒවල භාෂාවේ වැරදිතාවය. දැන් මේක විශාල ගැටලුවක් අපිට අධිකරණ නියෝග කරන්න බෑ. නමුත් මම ඒක ගැන පරීක්ෂාවක් කරලා බැලුවා සිංහල ඉංග්‍රීසි අතර වෙනස. එතන පැහැදිලි වුණේ ඒ සිංහල තියෙන අර්ථය ඉංග්‍රීසි භාෂාවෙන් නැහැ කියන එක. දැන් එතන තියෙන්නේ මේ අර්ථය ඒකේ නැහැ කියන එක. මට ඒකට මේක කරන්න බෑ. එතන භාෂා හැසිරවීමේ වැරද්දක් තියෙනවා නම් මේකේ භාෂා හැසිරීම වැරද්දක් නැහැ. අර ඉංග්‍රීසි භාෂාවේ යොදලා තියෙන එකත් වැරද්දක් නැහැ. නමුත් මෙතන තියෙන මේ අර්ථයෙන් නැහැ කියන එක. ඒක මට අයිතිකාරයක් නෙවෙයි. දීපු කෙනාගේ චේතනාව අනුව තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒක මම බොහොම ගැඹුරින් මගෙන් ප්‍රශ්න කරපුවා. මොකද ලංකාවේ දැනට ඉන්නවා මේ වගේ පැමිණිලි කරන එක්තරා සංවිධාන රාශියක්. ඒලගේ කාර්යභාරය වෙලා තියෙන මේ පැමිණිලි. ඔබතුමාට කියන්නේ දැන් අපි පාරේ වාහනයක් පදවගෙන යනකොට දඩකොලයක් නිකුත් කරනවා. යම්කිසි වැරද්දක් වුණොත්. ඒ දඩකොලේ සිංහල භාෂාවෙන් නිකුත් කරලා මේක ඇත්ත වශයෙන්ම ඒ දඩකොලේ ලැබුණ පුජ්‍යලයා හොඳට දන්නවා මේකේ මොකද්ද කියන්නේ. අපිට කිව්වා මේක මට තේරෙන්නේ නැහැ. මම ද්‍රවිඩ මේක මට සිංහලෙන් දුන්නේ කියලා. හරි සම්පූර්ණ යාග්මික. නමුත් එයාගේ චේතනාව උනේ මේක නිකන් අසත්භාවයෙන් ඉදිරි කාරණයක් සඳහා මේක. නමුත් ඒක වැරදි. අපි පොලිසියට දැන්නවා මේක මේ විදිහට කරන්න කියලා. පොලිසිය වල හුඟා දුරට පැමිණිලි දරකොළ නිකුත් කිරීම පූර්ව ආදි වශයෙන් අපිට ගොඩාක් අපිව නිවැරදි කිරීම කරගෙන යනවා. ඒක වෙන්නේ අධ්‍යාපනය කියන එක. ඒ භාෂා අධ්‍යාපනය කියන එක රාජ්‍ය සේවකයන් නොලැබෙන තත්ත්වයක්. ඔබ හිතනවාද තව කාලයක් යනකොට මේ යන විදිහට ඒක වෙනස් වෙයි කියලා? එක්තරා පුජ්‍යලියෙකුට ටෙලිෆෝන් පණිවිඩයක් ඒ අදර්විඩ භාෂාවෙන් දීලා සිංහල භාෂාවෙන් කතා කරා කියලා අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. බලනකොට මෙයා නිලධාරියෙක්. ද්‍රවිඩ භාෂාව රාජ්‍ය නිලධාරියෙක්. අනිවාර්යයෙන්ම එයා වැරදි එක. මොකද එයාගේ දෙවෙනි භාෂාව සිංහල. ඒ අනිවාර්යයෙන්ම සිංහල භාෂාව දත යුතුයි. එයාට එහෙම පැමිණිල්ලක් කරන්න බෑ. අන්න ඒක ඉදිරිපත් කරන ආකාරය සමහරුන් නිකම් මේ අර දෙන්නම් බැටේ සයිලින් තමයි සමහරගේ ඉන්නේ. සමහරව නිකන් දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න. ඒක දැන් අපිට හරි ශීඝ්‍රයෙන් අපි මම පැමිණිලි එනකොට මම හොඳට පරීක්ෂා කරලා තමයි මේ පැමිණිලි කරේ විමර්ශනයට ලක් කරන්නේ. හොඳයි. අපි යලිත් විරාමයකින් අනතුරුව සාකච්ඡාව සමග එක් වෙනවා. ඔබ යලිත් සිටිජේ සංවාද මණ්ඩපයේ සමගින්. හොඳයි නීතිඥ ඩී කලන්සූරිය මැතිතුමා ඔබතුමා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ. මට දැනගන්න පුළුවන්ද රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අතර තියෙන වෙනස මොකක්ද? ඔව්. ඔබතුමාට මම කල්මුත් විභාගයේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් තමයි මේ රජයේ නිලධාරීන්ගේ භාෂා ප්‍රවීණතාවය සම්බන්ධයෙන් දැනුවත් කරන්නේ විභාග පවත්වන්නේ. ඒ වගේම තමයි ශබ්දකෝෂ රාජ්‍ය භාෂා පිළිබඳ ශබ්දකෝෂ සකස් කරන්නේ. ඒ වගේම තමයි පාරිභාෂික වචන සකස් කිරීමේ කටයුතු කරන්නේ. ඒ වගේ ප්‍රධාන ඊටාම පුළුල් කාර්යභාරයක් එකකින් කරනවා. ඒකට නෑ අර නෛතිකව මේ බලගැන්වීමක් කරන්න එක පැරණ. ඒ කාර්යය පෙරලා තින්නේ මේ කොමිෂන් සභාවේ. ඒකයි කොමිෂන් සභාවෙත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත් අතර තියෙන වෙනස. හොඳයි. දැන් මේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය
අනුගමනය කිරීම ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය සේවයට පමණක් නොවේ. අපි දන්නවා රාජ්‍ය සේවයට අමතරව ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයක් ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේක පෞද්ගලික අංශයට බද්ධ වෙලා තියෙන්නේ? දැන් මේ විදිය. දැන් මේ ප්‍රශ්නේ අපිට හුඟක් දුරට අපේ ජනතාව අපි රාජ්‍යයේ සේවයන් සහ රාජ්‍යයේ සේවයට බැඳලා ඉන්න කටයුත්ත අතර මේ කටයුත්ත අපිට පාලනය කරන්න. නමුත් රටේ පුරවැසියෝ වශයෙන් ගත්තම මේ පුරවැසියෝ වැඩි දෙනෙක්ම පුද්ගලික අංශයත් එක්ක කටයුතු කරනවා. විශේෂයෙන්ම තමන්ගේ ආහාර ලබා ගැනීම නිෂ්පාදන අයතුරින් ගන්නවා. ඊළඟට ඇඳුම් පැළඳුම් බෙහෙත් විශේෂයෙන් බෙහෙත් මේව ගන්නකොට ඒ ඇයට මේ පිළිබඳ දැනුවත් වීම භාෂාවකින් තියෙන්න ඕන. මේ දැනුවත් වීම අවශ්‍යයි. දැන් පරිභෝග අධිකාරියට ඒ කට්ටියට නියමයක් කරනවා ලේබල් ගැසීමෙන් මේ ඒ දේ හඳුන්වා දෙන්න. මේ ලේබල් ගැසීම මොන ආකාරයෙන්ද සිද්ධ කරන්නේ මොන භාෂාවෙන්ද කරන්නේ කියන එක එතන මග පෙන්වන්න ඕනේ. ඒකට තමයි නියාමනය කරන්නේ කට්ටිය. ඒතකොට ඒ කට්ටිය කියන්න ඕන මේක ත්‍රි භාෂා ප්‍රතිපත්තියෙන් කරන්න. මේ නිෂ්පාදකයන්ගේ ප්‍රශ්නයක් කියලා මේක ත්‍රි භාෂා ප්‍රතිපත්තියෙන් අපිට කරන්න බෑ. මොකද හේතුව මේකට පහසුකම් නැහැ හෝ වියදමක් යනවා. ඒක තැනකදී මට කිව්වා මම කතා කරපුවා මේ ඒ වියදම පාරිභෝගිකයන් අය කරගන්න කියලා මම විරුද්ධ වුණා. ඒක කරන්න බෑ. පාරිභෝගිකයන් දැන් මේක අපි මෙහෙවන්න ඕනේ මේ පුජ්‍යලිකාංශය. එතෙන් අපි කියමු කුරුමිනාශයක් නැත්නම් වල්නාශයක් හරි නිෂ්පාදනය කරලා බෙදා හරිනවා. ඉතාලම භාෂාව සිංහලවත් දන්න ඇති කොට්ටාසකට මේක යන්නේ. මේක නොදැනගත්තොත් එහෙම මොකද වෙන්නේ විනාශය. ඒ නිසා භාෂාව විතරක් වැදගත් වෙනවා. ඒක මෙහෙයීමට ඒවට තියෙන නියාමන අධිකාරිය. ඒ වගේම බෙහෙත් මිනිස්සු නිතරම අද බෙහෙත් පාවිච්චි කරන ආදර්ශයට වැඩි ප්‍රමාණයක් මොනවා හරි බෙහෙතක් පාවිච්චි කරනවා. ඒ නිසා මේ බෙහෙත පිළිබඳ මාත්‍රාව අඩු වශයෙන් මේක තියෙන දැන් ඒකේ තියෙන දේවල් මේ අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේක අවලංගු වෙන දිනේ කොමක්ද? ඒ ආදි වශයෙන් මූලික දේවල් දැන යුතුයි. ඊපෙරේදත් මම සාකච්ඡාවක් කරා සම්බන්ධ. මූලික දේවල් හෝ පවා ත්‍රි භාෂාවෙන් අඩු වශයෙන් අපි කියමු ද්‍රවිඩ ජනතාව වැඩිපුර ඉන්න කොට්ටාසට ද්‍රවිඩ ජනතාව ද්‍රවිඩ භාෂාවෙන් වැඩි වශයෙන් ඉදුවත් කමක් නැහැ. මොකද මේක ජනතාවට සම්බන්ධයි. පුජ්‍යලිකාංශය මට පාලනය කරන්න බෑ. නමුත් අර නියාමන අධිකාරිය හරහා අපි කියමු ඖෂධ නියාමන අධිකාරියත් එක්ක. ඒ කට්ටිය වගකීම තමයි මේ විදිහට භාෂාව හැසිරීම මේ. එසා පුජ්‍යලික අංශයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති රජයට පමණක් කියලා නෙවෙයි පුජ්‍යලික අංශයටත් මේ පිළිබඳ දැනුවත් කරලා මේක ක්‍රියාත්මක කළ යුතු කියන එක තමයි මගේ මතය වෙන්නේ. හොඳයි දැන් අපි භාෂාව භාවිත කිරීමේදී ලිඛිත අලිඛිත කියලා අපිට වෙන් කරන්න පුළුවන් භාෂාව භාවිත කිරීම. ඒ වගේම තමයි සංඥා භාෂාවක් තියෙනවා රට තුල. ඒ කියන්නේ මේ සංඥා භාෂාවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා. මේකට තියෙන ප්‍රමුඛත්වය මොකක්ද රටේ? ඇත්ත වශයෙන්ම දැනට මේ සම්බන්ධයෙන් දැන් ඔබතුමා දැකලා ඇති හැම ගොඩනැගිල්ලක්ම ආබාධිතයන්ට යන්න මේ වෙනම මාර්ගයක් සකස් කරලා තියෙන පඩිපෙළවල් නැති. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ මම ලැබුණේ. ඒ ආබාධිත පිළිබඳ මේකත් ආබාධිත ප්‍රශ්නය. මේ පිළිබඳව මම හිතන්නේ මෑතකදී කැබිනට් මණ්ඩලයේත් ඔක අවධානය යොමු කරා. මම විශේෂයෙන්ම දැන් මේ පත්වෙලම මාස කිහිපයයි මම මේ ආයතනයේ හොයාගෙන ගියේ මේකේ තියෙන අනිත් සමානවම දැන් අපේ ප්‍රවෘත්ති යනවා නම් එතන ඒ සංඥා භාෂාවෙන් තමයි කරන්නේ. ඔව් දැන් අපේ ප්‍රවෘත්තිවල අපි අනිවාර්යයෙන්ම සංඥා භාෂාව භාවිත කරනවා. ඔව් මම දැකලා තියෙන හැම අවස්ථාවකම ඒක තියෙනවා. ඒතකොට මේකට අපි දැකලා තියෙනවා තව අපි දැන් කියන්නකෝ සෝපානේ කියනවා කියලා ලිෆ්ට් එක සමහර තැන්වල තියෙනවා මේ සංඥා භාෂාවට අදාළ සංකේත. ඉතින් ඒක තවදුරටත් මොන ඒක අතන සමගාමීව මේ රාජ්‍ය භාෂාව සමගාමීව සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මම දැන් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා. ඒක අර මුළු ගැන්විලා තියෙන තත්ත්වයට වැඩිය මේකට රාජ්‍යයේ සහභාගීකරම කටයුතු කරන්නේ කොහොමද කියන එක මම ඒ පිළිබඳව හොයලා බලනවා දැන්. ඔව් ඒක විශාල පිරිසකට සේවයක් වෙයි. සේවයක් වෙන එකක්. ඔබතුමාලට පුළුවන් නම් ලබන 21 වෙනිදාට යෙදෙන භාෂා දිනේදීත් මේ වගේ යෝජනා කරන්න එක ලොකු දෙයක්. දැන්ටත් මම මේ පිළිබඳ කටයුතු කරගෙන බරත්මලානේ තියෙන ඒ අංශයක් තියෙනවා. ඒකේ ප්‍රධානින් එක සාකච්ඡා කරලා ඒ පිළිබඳ අවශ්‍ය පියවර ගැනීම සඳහා මම කටයුතු කරනවා. හොඳයි ඔබතුමාට අවසන් වශයෙන් තව මොනවද කියන්න තියෙනවද අපිට භාෂාව කොයි ආකාරයෙන්ද තව ඉස්සරහට අරගෙන යන්නට ප්‍රයෝජනවත් වෙන්නට යම් යෝජනාවක් තියෙනවා නම් යම් චෝදනාවක් තියෙනවා නම් සකසා ගන්න කොයි ආකාරයෙන්ද දැන්ට අපි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය දැන් මේ ඉන්න නිලධාරීන් රාජ්‍යංශය වැඩ කරන අයට අපි සමහරුන්ට මේක සේවය ස්ථිර කර ගැනීම සඳහා වැටුප් බලාත්කාරයෙන්මයි කරගන්න. මේක අවසන් වුණාම අපිට අනිවාර්යයෙන්ම
මේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති හරියට කොතරම් දුරට කරනවද කියලා මන්නේ බැරි. සමගිය අදහස තමයි ඊළඟ පරම්පරාව. මේ පාසල් ආශ්‍රිතව මේ ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය පුළුල් ලෙස වැඩ පිළිවෙල ගෙනියලා ඒ කට්ටියට මේක නිකන් අපි කියමුකෝ අද පොන්ටිසෝරියේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අද මේ වෙනකොටත් අත්ත මොකක්ද? මීට වැඩි පුළුල් ලෙස මේ අයට සහයෝගය දක්වලා. දැන් මේ සඳහා අපේ සෞභාග්‍ය දැක්මේ වැඩ පිළිවෙල හදලා තියෙනවා. හැම සිංහල එක්කෙනෙක්ම ද්‍රවිඩ භාෂාව හදාරන්න. හැම ද්‍රවිඩ භාෂාව එක්කෙනෙක්ම සිංහල. ඒකට පහසුකම් සලසන අනිවාර්යයෙන් මේකට සලසන්න ඕන කියලා ওই 9 වෙනි පිටුවේ සෞභාග්‍ය දැක්මේ කරලා තියෙනවා. ඒ වගේම තමයි ධර්ම බයින්ද රාජපක්ෂ විද්‍යාලයේ විශේෂ ජාතික පාසල. ඒ වගේ ජාතික පාසල ඒක ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය යටතේ 20ක් ඇති කරන්න කියලා සෞභාග්‍ය දැක්මේ හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට ද්‍රවිඩ උතුරු නැගෙනහිර පුළුවන් තරම් තරුණ කොටස් මේ රාජ්‍ය සේවයට ඇතුළත් කරගන්න. ඒ වගේම පොලිසිය වලට අනිවාර්යයෙන්ම ද්‍රවිඩ භාෂාව සම්බන්ධ කරගන්න. මේ විදිහට මේ ප්‍රතිපත්තිය මේ සෞභාග්‍ය දැක්මේ වැඩපිළිවෙල තුලත් ඇතුළත් කරලා තියෙනවා. ඒක තවදුරටත් දියුණු කිරීම සඳහා තමයි මගේ අරමුණ වෙන්නේ. හොඳයි. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අප සමග මේ සාකච්ඡාවට එක්වලා. ඊටමත් හරබර විදිහට භාෂාව මොකද්ද? භාෂාවට රටේ තියෙන නීතිමය තත්ත්වයන් මොනවද කියන එක පහදලා දීම පිළිබඳව. මේ අවසන් වන්නේ සිතිජය සංවාදා වැඩසටහන. අද අපි කතා කරේ භාෂාව පිළිබඳවයි. ලබන 21 වෙනිදාට පෙබරවාරි 21 වෙනිදාට යෙදෙනවා භාෂා දිනය. එදාට මව් භාෂා දිනය. එදාට අපි තවත් හිතන්නට යමක් එකතු වෙයි අපේ භාෂාවට යම් ප්‍රතිපත්තිමය තීරණයන් සහ ඉදිරි වැඩපිළිවෙළවල කොයි ආකාරයෙන්ද කියන එක එතෙක් අද අපේ වැඩසටහනෙන් ඔබට යමහක් උකහා ගන්නට ලැබුණා නම් එයයි අපේ ප්‍රාර්ථනය. සුබ දවසක්.